අද අපි බලන්නේ තරල යාන්ත්‍රණය පාඩමේ අන්තිම කොටස. ඒ තමයි ශීතකරණයක ක්‍රියාවලිය. නැත්නම් අපි කියනවා රෙෆ්‍රිජරේෂන් සයිකල් කියලා. තරල සම්පීඩනය කියන එක අපි යොදා ගන්නවා ශීතකරණ ක්‍රියාවලියේදී වාෂ්ප සම්පීඩන ශීතකරණ පද්ධතියක කොටස් හඳුනා ගැනීම සහ එහි මූලික කොටස් වල ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධය ලබා දීම තමයි මේ එකකින් අපේක්ෂා කරන්නේ. ඒතර සාමාන්‍යයෙන් ශීතකරණයකින් කරන්නේ අභ්‍යන්තරයේ තියෙන උණුසුම උරාගෙන පිටට ඉවත් කිරීම. නැත්නම් බාහිර පරිසරයට මුදා හැරීම තමයි සිදු කරන්නේ. බලමු මොනවාද ප්‍රධාන කොටස් කියලා ශීතකරණයක තියෙන ප්‍රධානම කොටස් ටික තමයි කම්ප්‍රෙෂර්. නැත්නම් අපි කියන සම්පීඩකය. ඊළඟට ද්‍රවීය කාරකය කන්ඩෙන්සර්. ඊළඟට තියෙනවා ප්‍රසාරණ කපාටය නැත්නම් එක්ස්පැන්ෂන් වෑල්ව්. ඊළඟට වාෂ්පීකාරකය නැත්නම් ඉවැපරේටර් කියන්නේ. සාමාන්‍යයෙන් මේ ටිකෙන් අපිට පියවිහැට දකින්න හම්බෙන්නේ ඉස්සරහපු ගොඩක් වෙලාවට ඉස්සර අපිට දකින්න හම්බෙච්ච ෆ්‍රිජ් වල අපිට දකින්න හම්බෙනවා දැලක් ආකාරයෙන් සකස් කරපු උපාංගයක් තියෙනවා ෆ්‍රිජ් එක පිටිපස්සේ. අන්න ඒක තමයි අපි මේ ද්‍රවීකාරකය නැත්නම් කන්ඩෙන්සර් කියලා කියන්නේ. නමුත් නවීන පානීය ශීතකරණ වල සම්පූර්ණයෙන්ම ආවරණය වෙච්ච ඒවා එන හින්දා අපිට එක කොටසක්වත් සාමාන්‍යයෙන් දකින්න හම්බෙන්නේ නැහැ. ශීතකරණය පිටිපස්ස විවෘත කරොත් තමයි මේ කොටස් ටික අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ශීතකරණ ක්‍රියාවලිය ගත්තොත් වාෂ්ප සම්පීඩන ශීතකරණ පද්ධතියක භාවිතා කරන තරලය අපි ශීතකාරකය ලෙස හඳුන්වනවා. ශීතකාරකයක් ලෙස භාවිත කරන්නේ ඉතා අඩු තාපාංකයක් සහිත වාෂ්පශීලී ද්‍රවයක්. අතරම ශීතකාරකය නැත්නම් රෙෆ්‍රිජරන්ට් එක කියන එක ද්‍රවයක්. ඒක හැබැයි ඉතා අඩු තාපාංකයක් තියෙන. ඒ කියන්නේ අඩු උෂ්ණත්වවලදී වාෂ්ප වීමේ හැකියාවක් තියෙනවා. ඉස්සෙල්ලා මේ සඳහා අර CFC සහිත රෙෆ්‍රිජරන්ට් 12 ඒ වගේ ශීතකාරක තමයි භාවිත කළේ. නමුත් මේ දැන් කාලේ වෙනකොට වැඩි දියුණු කරන ලද R600A ඒ වගේ ශීතකාරක පාවිච්චි කරනවා. ඒකට ශීතකරණ පද්ධතියක ශීතකාරකයේ සම්පීඩනය කරගන්න භාවිත කරන්නේ සම්පීඩකයක්. එතකොට මෙන්න මෙතන මේ කළු පාටින් අපි පෙන්වලා තියෙනවා කම්ප්‍රෙෂර් කියලා. එතකොට සම්පීඩකයේ මගින් තමයි ශීතකාරකය සම්පීඩනයට පත් කරන්නේ. නමුත් මේ කම්ප්‍රෙෂර් එකක් මගින් නැත්නම් සම්පීඩකයක් මගින් සම්පීඩනය කරන්න පුළුවන් ශීතකාරක වාෂ්පය පමණයි. ද්‍රව ඇතුල් වුණොත් සම්පීඩනය කරගැනීමේ හැකියාවක් මේ කම්ප්‍රෙෂර් එකට නැත්නම් සම්පීඩකයට නැහැ. ඒ හින්දා වග බලා ගන්න ඕනේ හැම වෙලේම මෙතනින් ඇතුල් වෙන්න පුළුවන් ශීතකාරක වාෂ්ප විතරයි සම්පීඩකයේ දක්වා සම්පීඩනය වීම සඳහා. හදිසියේවත් ශීතකාරක ද්‍රව්‍ය සම්පීඩකයට ඇතුල් වුණොත් ඒක එක්කෝ සම්පීඩකයේ කැඩලා යන්න පුළුවන් නැත්නම් එහි මෝටරය අධි භාරයක් දැරීම නිසා මෝටරය පිලිසී යන්න පුළුවන්. එතකොට දැන් ශීතකරණ පද්ධතිය ගත්තහම සමහර අවස්ථාවල මේ ශීතකාරකය වාෂ්පයක් විදිහට තියෙනවා. සමහර අවස්ථාවල මේක ද්‍රවයක් විදිහට පවතිනවා. ඒ වගේම තමයි සමහර අවස්ථාවල මේකේ පීඩනය වැඩි, සමහර අවස්ථාවල පීඩනය අඩුයි. දැන් මෙතන මේ ඉරකින් වෙන් කරලා පෙන්නලා දීලා තියෙන්නේ සාමාන්‍යයෙන් කම්ප්‍රෙෂර් එකෙන් එළියට මේ ඒ හිස් වලින් පෙන්නලා තියෙන්නේ ශීතකාරකයේ ගමන් කරන දිශාව. මේක සයිකල් එකක්. නැත්තම් චක්‍රයක් නිසා මෙතනින් පටන් අරගෙන මෙතනින් ඉවර වෙනවා කියලා සංසිද්ධියක් නැහැ. මොකද මේක චක්‍රයක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ. එතකොට සම්පීඩකයෙන් එළියට එන වාෂ්පයේ ඉඳන් අපි මෙතන කිව්වා ප්‍රසාරණ කපාටයෙන් එළියට යන ද්‍රවය දක්වා කොටස ගත්තොත් මේක අධිපීඩනයක් සහිතව තමයි මේක ද්‍රවයක් විදිහට තිබ්බත් වාෂ්පයක් විදිහට තිබ්බත් තියෙන්නේ. ඒ වගේම තමයි ප්‍රසාරණ කපාටයෙන් එළියට යන සහ එතකොට වාෂ්පීකාරකය සහ කම්ප්‍රෙෂරයට ඇතුල් වෙන ටික ගත්තොත් ඒ ද්‍රව සහ වායු තියෙන්නේ අඩු පීඩන තත්වයක. එතකොට ශීතකරණ ක්‍රියාවලිය ගත්තාම සමහර අවස්ථාවලදී ශීතකාරකයේ වැඩි පීඩනය තියෙනවා, සමහර අවස්ථාවල අඩු පීඩනය තියෙනවා. ඒ වගේම තමයි
ශීතකාරකය ද්‍රවයක් විදිහටත් තියෙනවා වායුවක් විදිහටත් පවතිනවා. එතකොට ඇත්තටම සැබෑ ශීතකරණයක් ගත්තත් මෙන්න මේ කොටස් ටික එකින් එක සම්බන්ධ වෙලා තියෙන්නේ. මෙන්න මෙතන අපි දක්වලා තියෙනවා සම්පීඩකය. මෙතන තියෙනවා ද්‍රවීකාරකය නැත්නම් ඝනීකාරකය කන්ඩෙන්සර් එක කියලා අපි හඳුන්වනවා. ඊට පස්සේ මේ තියෙනවා ප්‍රසාරණ කපාටය. ප්‍රසාරණ කපාටය සමහර අවස්ථාවල මෙතන කපාටයක් භාවිතා කරන සමහර තැන්වල කැපිලරි ටියුබ් කියලා ටියුබ් එකක් පාවිච්චි කරනවා. දෙකෙන්ම වෙන්නේ එකම ක්‍රියාවලිය. ඊට පස්සේ මෙතන තියෙන තව උපාංගයක් වාෂ්පීකාරකය නැත්නම් ඉවැපරේටර් කියලා කියනවා. ඒකලා නැවතත් සම්පීඩකය නැත්නම් කම්ප්‍රෙෂර් එක වෙතට එනවා. එතකොට කොටස් හතර මෙහෙමයි එන්නේ සම්පීඩකය, ද්‍රවීකාරකය, ප්‍රසාරණ කපාටය, වාෂ්පීකාරකය. එතකොට අපි දැන් කොහොමද ශීතකරණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා බලමු. දැන් සම්පීඩකය වෙතට එන්නේ අඩු පීඩනයක් සහිත අඩු උෂ්ණත්වයක් යුතු ශීතකාරක වාෂ්පය තමයි සම්පීඩකය වෙතට ඇතුල් වෙන්නේ. සම්පීඩකය වෙතට ඇතුල් වෙන්නේ අඩු උෂ්ණත්වයක් සහ අඩු පීඩනයක් සහිත ශීතකාරක වාෂ්පය. සම්පීඩකයක් මගින් කරන්නේ මේක ඉහළ පීඩනයකට පත් කරනවා. මේ අඩු පීඩනයක් සහිත ශීතකාරක වාෂ්පය සම්පීඩකය මගින් ඉහළ පීඩනයකට පත් කරනවා. පීඩනය ඉහළ යනකොට එහෙකේ උෂ්ණත්වයත් ඉහළ යෑමක් සිද්ධ වෙනවා. පීඩනය ඉහළ යනවත් එක්කම උෂ්ණත්වයත් ඉහළ යනවා. ඊට පස්සේ මේ ඉහළ යන පීඩනයත් සමග යුත් ශීතකාරකය වාෂ්පය ඊළඟට යොමු වෙලා තියෙන ඝනීකාරකය. නැත්තම් අපි කියනවා ද්‍රවීකාරකය කියලා. දැන් සම්පීඩකයෙන් එළියට එන්නේ ඉහළ උෂ්ණත්වයක් සහ ඉහළ පීඩනයක් සහිත ශීතකාරක වාෂ්පය. ඒක ඝනීකාරකය වෙත නැත්තම් ද්‍රවීකාරකය වෙත ඇතුල් වුණාම ශීතකාරක වාෂ්ප වල ඇති තාපය ඉවත් කරලා ශීතකාරක වාෂ්පය ද්‍රවයක් බවට පත් කිරීම තමයි ද්‍රවීකාරකයේදී කරන්නේ. මෙතෙන්ට ඇතුල් වෙන වාෂ්පයේ තාපය ඉවත් කරලා ඒක ද්‍රවයක් බවට පත් කරන එක මේ ඝනීකාරකයේදී නැත්නම් ද්‍රවීකාරකයේදී සිද්ධ වෙනවා. මේ කොටස තමයි මම කිව්වේ ගොඩක් වෙලාවට ශීතකරණ වල එළිය අපිට දකින්න තියෙන ටිකක් උෂ්ණත්වයෙන් වැඩි කොටසක්. ගොඩක් වෙලාවට මේ තාපය ඉවත් වීම පරිසරයේ ඇති වාතය මගින් තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේක සිසිල් වෙන ආකාර දෙකක් තියෙනවා. එක්කෝ වාතය මගින් සිසිල් වෙනවා, සමහර ඒවා ජලය මගින් සිසිල් වෙනවා. ඒ කියන්නේ එයාර් කූල් කන්ඩෙන්සර්ස් කියලා જાතියක් තියෙනවා. වෝටර් කූල් කන්ඩෙන්සර්ස් කියලා જાති දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් ගෙවල් වල තියෙන රෙෆ්‍රිජරේටර්ස් වල අපිට දකින්න හම්බෙන්නේ වාතය මගින් සිසිල් වෙන ද්‍රවීකාරකයක්. ඊට පස්සේ ওই විදිහට දැන් මෙතනින් එළියට එන්නේ ද්‍රවීකාරකයේදී ශීතකාරකය නැවත ද්‍රවයක් බවට පත් වුණා. නමුත් පීඩනය එලෙසම පවතිනවා. එතකොට අධි පීඩනයක් සහිත ශීතකාරක ද්‍රවය තමයි ද්‍රවීකාරකයෙන් එළියට එන්නේ. ඊට පස්සේ මේක ප්‍රසාරණ කපාටය වෙතට යවනවා. දැන් මේ ද්‍රවය අධි පීඩනයෙන් යුත් ද්‍රවය ප්‍රසාරණ කපාටය වෙතට යවනවා. ප්‍රසාරණ කපාටයේ තියෙන කුඩා සිදුරු. එතකොට මේ ශීතකාරක ද්‍රවය කුඩා සිදුරු තුලින් ගලාගෙන යද්දී අධික බාධාව නිසා ගලාගෙන යාමේදී සිදුවන අධික බාධාව නිසා විශාල පීඩන අඩුවීමක් සිද්ධ වෙනවා. එතකොට මේ මෙතන ප්‍රසාරණ කපාටය නැත්තම් මේ කැපිලරි ටියුබ් එකේ පිහිටීම ඔයගලන්ට පේනවා. සර්පිලාකාර දඟරයක් විදිහටනේ තියෙන්නේ. එතකොට මේ දඟරය තුලින් ශීතකාරකයේ යවුවත් එයාට ගමන් කිරීමේ තියෙන බාධාව නිසා මොකද වෙන්නේ? මෙතනින් ආපු පීඩනයේ අඩුවීමක් දකින්න හම් වෙනවා. එතකොට මෙතනින් එළියට යනකොට ශීතකාරක ද්‍රවයමයි එළියට යන්නේ. හැබැයි ඉස්සෙල්ලා තිබු පීඩනයට වඩා අඩු පීඩනයකින්. ඊට පස්සේ එහෙම අඩු වෙච්ච ශීතකාරක ද්‍රවය ඊළඟට යවනවා වාෂ්පීකාරකය තුලින්. ඇත්තට මේ වාෂ්පීකාරකය තමයි ශීතකරණ ක්‍රියාවලියට කෙලින්ම දායක වෙන්නේ මෙන්න මේ වාෂ්පීකාරකය. මොකද ෆ්‍රිජ් එක ඇතුලේ කූල් කරන්න තියෙන කොටස තමයි මේක. මේක පවතින්නේ ෆ්‍රිජ් එක ඇතුලේ. ඒකට වාෂ්පීකාරකය තුලින් ගමන් කරනවා.
ඒතර වාෂ්පීකාරකය තුලින් ගමන් කරද්දී අවට තියෙන වාතය අවට තියෙන තාපය ඇදලා ගන්නවා. අවට තියෙන තාපය ඇදලා අරගෙන මේක නැවත වාෂ්පයක් බවට පත් වෙනවා. ඒතර අඩු පීඩනයක් සහිත වාෂ්පයක් විදිහට සම්පීඩකයේ වෙතට යන්නේ මෙන්න මේ ශීතකරණය තුලින් තියෙන තාපය උරාගත්ත ඉවපරේටර් එකේදී. නැත්නම් වාෂ්පීකාරකයේදී ශීතකරණය තුල තිබ්බ තාපය උරාගත්ත ශීතකාරක වාෂ්පය තමයි සම්පීඩකයේ වෙතට ඇතුල් වෙන්නේ. එතකොට ආයෙත් මේ ශීතකාරක වාෂ්පය සම්පීඩකයේ මගින් අධික පීඩනයට පත් කරනවා. මෙම ක්‍රියාවලිය චක්‍රයක් විදිහට සිද්ධ වෙන හින්දා තමයි මේක ශීතකරණ චක්‍රය නැත්නම් රෙෆ්‍රිජරේෂන් සයිකල් කියලා හඳුන්වන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේවා අපි දන්නවා නල දිගේ තමයි මේ ශීතකාරකය ගමන් කරන්න කියලා. එතකොට ශීතකාරක පද්ධතියක් ගත්තොත් වාෂ්ප ගමන් කරන්න වැඩි විස්කම්භයෙන් යුක්ත නලක් ද්‍රව ගමන් කරන්න අඩු විස්කම්භයෙන් යුක්තව නල නිපදවලා තියෙනවා. මොකද වාෂ්ප වල පරිමාව වැඩි නිසා සහ වැඩි නිසා තමයි ගොඩක් වෙලාවට මේ වාෂ්ප ගමන් කිරීම සඳහා ටිකක් විශාල නල යොදා ගන්නවා. ද්‍රව ගමන් කිරීම සඳහා කුඩා නල යොදාගෙන තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වෙලා තියෙන ශීතකරණයක ද්‍රවීකාරකය නැත්නම් කන්ඩෙන්සර් එක ඝනීකාරකය ලෙස හඳුන්වන කොටස පරිසර උෂ්ණත්වයට වඩා උණුසුම් තත්ත්වයේ තමයි තියෙන්නේ. අර කන්ඩෙන්සර් එක එළිය දාලා තියෙන ෆ්‍රිජ් එකක් ළඟට ගිහිල්ලා පොඩ්ඩක් අත ලං කරලා බැලුවොත් අපිට පේනවා ඒක ටිකක් රස්නෙට තියෙනවා කියලා. ද්‍රවීකාරකයේ උෂ්ණත්වය පරිසර උෂ්ණත්වයට වඩා ඉහළ උෂ්ණත්වයක තියෙන හින්දා තමයි එතන ද්‍රවයේ තියෙන එතන ශීතකාරක වාෂ්පයේ තියෙන තාපය පරිසරයට මුදා හැරීමේ හැකියාවක් තියෙන්නේ. මොකද ද්‍රවීකාරකයේ උෂ්ණත්වය පරිසර උෂ්ණත්වයට වඩා වැඩි හින්දා අපි දන්නවා උෂ්ණත්වය ගමන් කරන්නේ වැඩි තැන ඉඳන් අඩු තැනට කියලා. ඒ හින්දා ද්‍රවීකාරකයේ තියෙන වාෂ්පයේ උෂ්ණත්වය වැඩි නිසා තමයි පරිසරයට ඒ තාපය මුදා හැරීමේ හැකියාවක් තියෙන්නේ. ඒ වගේම තමයි වාෂ්පීකාරකය සාමාන්‍යයෙන් පරිසර උෂ්ණත්වයට වඩා පහළ මට්ටමක තමයි තියෙන්නේ. වාෂ්පීකාරකය පරිසර උෂ්ණත්වයට වඩා පහළ මට්ටමක තියෙන්නේ. ඒතර ඒක අල්ලලා බැලුවොත් අපිට පේනවා ටිකක් සීතලක් දැනෙනවා. එතකොට ඒ හින්දා තමයි දැන් වාෂ්පීකාරකයේ උෂ්ණත්වය අඩු හින්දා තමයි ශීතකරණයේ ඇතුළත තියෙන තාපය ඒ ද්‍රවයට උරා ගැනීමේ හැකියාව තියෙන්නේ. අවශෝෂණය කර ගැනීමේ හැකියාව තියෙන්නේ වාෂ්පීකරණය තුල තියෙන ශීතකාරක වාෂ්පයේ උෂ්ණත්වය අඩු නිසා. එතකොට මොන විදිහට තමයි ශීතකරණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එතකොට ඊළඟට අපි බලමු සම්පීඩකයක් තියෙනවා කියලා කිව්වා. එතකොට මේක විශේෂම කොටස සම්පීඩකය. ඒක පොම්පයක් විදිහට හඳුන්වන්නත් පුළුවන්. මොකද ශීතකාරක වාෂ්පය පොම්ප කිරීමක් තමයි සම්පීඩකය මගින් සිද්ධ වෙන්නේ. ඉස්සලා කිව්වා වගේම සම්පීඩකයට ද්‍රව සම්පීඩනය කරන්න බෑ. වාෂ්ප විතරයි සම්පීඩනය කරන්න පුළුවන්. ඒ හින්දා වග බලා ගන්න ඕනේ සම්පීඩකය තුලට ද්‍රව ගමන් නොකිරීම සඳහා. එතකොට සම්පීඩක වර්ග කීපයක් පාවිච්චි වෙනවා ගෘහස්ත ශීතකරණවල. ඒක ක්‍රියා කරන ආකාරය අනුව අපිට වර්ග දෙකකට බෙදන්න පුළුවන් රොටරි සහ අණු ඇටුම් කියලා. රොටරි සම්පීඩකයක් කියලා කියන්නේ මෙන්න මේ වගේ එකක්. ඒකෙදි දැන් මෙතන පේනවා කුහරයක් තියෙනවා. ඒක තුල තැටියක් භ්‍රමණය වෙනවා. මේ තැටිය භ්‍රමණය වෙන ආකාරය අනුව දැන් මේ පැත්ත තමයි ශීතකාරක වාෂ්පය ඇතුල් වෙන ස්ථානය. මේක කැරකිලා මෙහෙට එනකොට මේ වාෂ්පය මේ පැත්තෙන් ගිහිල්ලා මේ පැත්තෙන් පීඩනය වෙලා එළියට යනවා. ඒක තමයි රොටරි සම්පීඩකයක ක්‍රියාකාරීත්වය වෙන්නේ. ඊට පස්සේ අණු ඇටුම් වර්ගයේ සම්පීඩකයක්. ඒක ඔයගොල්ලන් සාමාන්‍යයෙන් අණු ඇටුම් සම්පීඩකයක ක්‍රියාකාරීත්වය අපි ඉස්සෙල්ලා කොටසෙන් කතා කරා රොටරි සහ අණු ඇටුම් කියන සම්පීඩකවල ක්‍රියාකාරීත්වය. ඒතර ওই වර්ග දෙක තමයි බොහෝ විට පාවිච්චි වෙන්නේ ගෘහාශ්‍රිත ශීතකාරකවල. ඊට පස්සේ සම්පීඩක වර්ග සකස් කරලා තියෙන ආකාරය අනුව නැත්තම් මේ පද්ධතියට සම්බන්ධ වෙන ආකාරය අනුව වර්ග තුනකින් තියෙනවා සංවෘත, හර්මටික්, අර්ධ සංවෘත, සෙමි හර්මටික් සහ විවෘත කියලා වර්ග තුන් ආකාරයකට තියෙනවා. ඉස්සෙල්ලා බලමු සංවෘත වර්ගය කියලා. එතකොට මේ වර්ගයේ සම්පීඩක ගත්තාම රොටරි හා අණු ඇටුම් කියන වර්ග දෙකෙන්ම එනවා.
මේක විශේෂත්වය තමයි මෙන්න මෙහෙම එක ආවරණයක් තුල සම්පීඩකයයි සම්පීඩකයේ ක්‍රියාත්මක වන මෝටරයයි හැමදේම අන්තර්ගත කරලා තියෙන්නේ එක යුනිට් එකක් විදිහට. ඕක අපිට බලා ගන්න පුළුවන් සාමාන්‍ය ශීතකරණයක කළු පාට ටැංකියක් වගේ එකක් පේන්න තියෙනවා. ඒක තමයි සංවෘත වර්ගයේ සම්පීඩකයක සැකැස්ම. එතකොට මේක අලුත් වැඩියා කිරීමේ හැකියාවක් නෑ ඇත්තටම. සම්පීඩකයක මේ තියෙන එකම මේ අවාසිය තමයි නැවත නැවත අලුත් වැඩියා කිරීමේ අපහසුතාවයක් තියෙනවා. ඊට බලමු අර්ධ සංවෘත වර්ගය. මේකෙත් රොටරි සහ අණුවැටුම් කියන වර්ග දෙකම තියෙනවා. මේකේ ලෝහ ආවරණය ගලවලා නැවත අලුත් වැඩියා කරන්න පුළුවන් විදිහට තමයි සකස් කරලා තියෙන්නේ. මේකෙත් සම්පීඩකයේ සහ මෝටරේ අන්තර්ගත වෙනවා ඇතුලේ. නමුත් මෝටරේ කොටස විවෘත කරලා නැවත අලුත් වැඩියා කිරීමේ හැකියාවක් තියෙනවා. අපි සෙමි හර්මටික් නැත්නම් අර්ධ සංවෘත කියලා හඳුන්වනවා. ඊට පස්සේ විවෘත වර්ගයේ සම්පීඩකවල මේකත් රොටරි සහ අණුවැටුම් වර්ග දෙකෙන් වෙනවා. මේකේ විශේෂත්වය තමයි විදුලි මෝටරය සම්පූර්ණයෙන්ම පිහිටලා තියෙන එළියේ. එතකොට බෙල්ට් එකක් ආධාරයෙන් හෝ කෙලින්ම කපල් කරලා කියන්නේ ඊශාව කෙලින්ම සම්බන්ධ කරලා තමයි සම්පීඩකයට සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට මේකේ තියෙන වාසිය තමයි මේ තියෙන්නේ ඒ ආකාරයේ විවෘත වර්ගයේ සම්පීඩකයක්. එතකොට මෝටරේ එළියෙන් තියෙනවා සම්පීඩකය ඇතුලෙන් පිහිටලා තියෙනවා. අපිට මෝටරේ අලුත් වැඩියා කිරීම ඒ වගේ දේවල් ඕනම දෙයක් කරන්න පුළුවන් මේ විවෘත වර්ගයේ සම්පීඩක වලට. ඊට පස්සේ එතකොට ওই වර්ග ටිකම තියෙනවා. එතකොට ශීතකරණ භාවිත කිරීමේදී සාමාන්‍යයෙන් විදුලි බිල අසාමාන්‍ය ලෙස ඉහළ යනවා. ඒ කියන්නේ අපි දන්නවා ශීතකරණය හැම වෙලෙම ක්‍රියාත්මක වෙන්නේ අවශ්‍ය වෙලාවට. ඒ කියන්නේ ඇත්තටම ශීතකරණය තුල තාපය ඉහළ යන අවස්ථාවලදී පමණයි විවෘත වෙන්නේ කියලා. කතාවට ඔයගොල්ලන් අහලත් ඇති ශීතකරණය නැවත නැවත සැරින් සැරේ විවෘත කරන්න එපා. එතකොට විදුලි බිල යනවා වැඩි කියලා. ඒකට හේතුවක් එක තමයි පරිසරයට නිරාවරණය වෙන්න පරිසරයේ තියෙන තාපය ශීතකරණය තුළට ඇතුල් වෙනවා. එතකොට ඒක සිසිල් කිරීම සඳහා නැවත නැවත පද්ධතිය ක්‍රියාත්මක වෙන්න සිද්ධ වෙනවා. ඊට අමතරව හේතු කීපයක් තියෙනවා සාමාන්‍යයෙන් ඒ වගේ ශීතකරණය වැඩිපුර වැඩ කරලා විදුලි බිල වැඩි වෙන්න. ඒක තමයි තාප පාලන කපාටය නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම. දැන් අපි අර ප්‍රධාන වර්ග කීපයක් කිව්වා. ඊට අමතරව තියෙන කොටසක් තමයි තාප පාලන වෑල්වය. නැත්තම් තර්මෝස්ටැටික් වෑල් එකක් තියෙනවා මේකේ. මේකෙන් කරන්නේ ඇත්තටම මේ ශීතකාරක ඉවපරේටර් එකට නැත්තම් වාෂ්පීකාරකයේ තුලට ඇතුල් වෙන්න ඕනේ ශීතකාරක ප්‍රමාණය පාලනය කරලා ලබා දීමක් තමයි සිද්ධ වෙන්නේ. මොකද මම කිව්වා හැම වෙලේම එකම විදිහට වැඩ කරන්න ඕනේ ශීතකරණය ඇතුළත තියෙන තාප ප්‍රමාණය පමණක් උරා ගන්න ආකාරයෙන් වැඩ කිරීමේ අවශ්‍යතාවයක් තමයි තියෙන්නේ. ඒතකොට තාප පාලන කපාටය නිසි ලෙස වැඩ කරන්නේ නැත්නම් ඕන ප්‍රමාණයටත් වඩා ශීතකරණය තුල සිසිල් කිරීමක් සිද්ධ කරනවා. ඒ හින්දා වැඩිපුර විදුලිය වැය වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ශීතකරණය ගත්තොත් දොර වටේට තියෙන රබර් බීඩින් එකක් දැකලා ඇති ඔයගොල්ලන්. ඒ රබර් බීඩින් එක තියලා තියෙන්නේ කාන්දු නොවෙන්න. තාපය පරිසරයේ ඉඳලා ශීතකරණය තුලට කාන්දු නොවෙන්න තමයි ඒ රබර් බීඩින් එක දාලා තියෙන්නේ. එතකොට රබර් බීඩිම අබලන් වෙලා වායු කාන්දු සිසිල් වායු එළියට කාන්දු වුණොත් සහ ඇතුළත අපේ කාමර උෂ්ණත්වයේ තියෙන තාපය ශීතකරණය තුලට ඇතුල් වුණත් ඒ විදිහට නැවත නැවත සම්පීඩක ක්‍රියාත්මක වීම නිසා විදුලි බිල වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ශීතකාරක නල සිදුරු වෙලා ශීතකාරක වායුව හරි ශීතකාරක ද්‍රවය හරි කාන්දු වීමක් සිද්ධ වුණොත් ඒ තරමන් කිව්ව විදිහට විදුලි බිල වැඩි වීමක් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඕක තමයි ශීතකාරක ක්‍රියාවලිය සහ ශීතකරණ පද්ධතිය ගැන අපිට කතා කරන්න තියෙන්නේ.